නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචභික්ඛවේ කන්දේ දේසිස්සාමි පංච උපාදානස්කන්ධේච තං සුනාතති. ධර්මානුශාසනාවට අදාළ සදහැබර අනුග්‍රහකත්වයේ දායකත්වයේ දරූ බවතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අවධානය යොමු කොට සිටින්නා වූ සදහැබර පින්නතුනි, ස්වාමීන් වහන්සේ කැමැති පරිදි දේශනාවක් කරන ලෙස කරන ආරාධනයක් අනුව යමින් පැහැදිලි කළ යුතු කරුණක් ගැන කතා කරන්නට සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ කන්ද සූත්‍රය තෝරා ගන්නවා. මේ ග්‍රන්ථයේ යම් යම් සූත්‍රවල පවතිනවා පාඨයක් අසුතවා පුතුග්ජනෝ සුතවා ආර්ය ශ්‍රාවකෝ කියලා. මේ පද දෙකේ පෙන්නනවා මේ පෘථග්ජන කියන පුද්ගලයා මේ පංචස්කන්ධය ගැන දන්නේ නැහැ, දක්ෂ නැහැ, ඒ දර්ශනය නැහැ කියලා. ආර්යයන්ගේ දැකීම ආර්යයන් දකින්නේ නැහැ කියන එකද ආර්යයන්ගේ දැකීම නැහැ කියලා ගත්තත් හරි ඒක. ආර්ය ධර්මයේහි දක්ෂ නැහැ. ආර්ය ධර්මයේ ශික්ෂණයකුත් නැහැ. අවිනීතෝ. එතකොට පංචස්කන්ධ ධර්මතාවය පිළිබඳ අනවබෝධය පෘථග්ජන භාවයයි. පංචස්කන්ධ ධර්මතාවය පිළිබඳ කටපාඩම නෙවෙයි, අවබෝධය ආර්ය භාවයයි. මේ සසුනේහි මේක වැදගත් මාතෘකාවක් වශයෙන් මම දකිනවා. ඒට හේතු ගොඩක් තිබෙනවා. මේ තථාගතවරු ධර්ම දේශනා කරනු ලබන්නේ භව නිරෝධය පිණිස. නමුත් ලෝකෙ මොන ධර්ම තිබුණත් පාප ධර්ම, පුණ්‍ය ධර්ම, ධ්‍යාන ධර්ම ඒවා සේරම භවගාමිත්වය තුළ ක්‍රියාත්මක වෙන්නේ. හේතුව වුන් මේ පංචස්කන්ධ ධර්මතාවය තුළ භව නිරෝධය කියන එක දැක්කේ නැති නිසා වුන් ඒ හැම එකක් තුළම පුද්ගලයෙක් ලබන සංවරයක් තුළ, ආත්ම දෘෂ්ටියක් තුළ ගමනකට අහු වුණා. එනිසා භව බන්ධනය තුළ තමයි කාමරූප අරූප භවත්‍රයේ ගමන තියෙන්නේ හෝ අபிසංකාර මත පැවැත්ම සිදු වෙන්නේ. මේ භව බන්ධනය වෙනුවට භව නිරෝධය දකින්න මොකක්ද කරන්න ඕන කියන කාරණය පිළිබඳව පෘථග්ජන සමාජයට අවබෝධයක් නැහැ. ඔවුන් පාපේ වැරදි බව දන්නවා, පින හොඳ බව දන්නවා, ශික්ෂාපද සංවරය හොඳ බව දන්නවා. මේවායේ යෙදෙමින් බුදු සමයෙන් පෙන්වන භව නිරෝධෝ නිබ්බාණං කියන ප්‍රතිඵලය බලාපොරොත්තු වෙනවා. නමුත් ඔවුන්ට නිරෝධගාමිනී පටිපදාව හමු වෙලා නැහැ. මේ හැම දහමක්ම මා දකින්නේ තථාගතවරු හෙළි කරලා තිබෙන්නේ මේ පැහැදිලි කරන්න හදන සියුම් ධර්මතාවයේ ඇතුළත. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකො. අපි ඇතැම් ග්‍රන්ථවල සඳහන් වෙනවා අතීත ස්කන්ධ කිව්වම ඉස්සර ජීවිතය, මතු ස්කන්ධ කිව්වම මතු ජීවිතය, මේ ස්කන්ධ මේ ජීවිතය. අන්න එහෙම අතීත වර්තමාන අනාගත ජීවිත තුනකට බෙදලා තිබෙනවා. මෙන්න මේ වගේ මේ පාලියෙන් තිබෙන දේ සිංහලට බෙදීමේදී පංචස්කන්ධ ධර්මතාවයේ නම් වූ කාරණය පිළිබඳ අනවබෝධයෙන් ලියන්න කියන්න කතා කරන්න ගියොත් පාලියට ලැබෙන අරුත සිංහල නොමග යවන සුළු, එහෙම නැත්නම් හීනාර්ථ ඇති, නැත්නම් මග හෙළි නොවන අර්ථයක් බවට පත් වෙනවා. ඒ වගේම අපි දකිනවා බුදු සමයේ ගැඹුරු දහම් කියලා යම් කොටසක් ඇද්ද
විවිධ මාර්ග කීපයක් අපි දකිනවා ගැඹුරු ධම්ම වශයෙන්. ඒ හැම ධර්ම මාර්ගයකම පවතින්නේ තිත්ත ධම්ම පරයයක් හෙවත් ප්‍රමාද විහරණය සහ ප්‍රමාද විහරණය කියන දෙකක්. ඒක ඔය පංචස්කන්ධ කියන ධර්මතාවය තුළ තමයි ප්‍රමාද විහරණය තියෙන්නේ. පෘථග්ජනයාට අයිති දුක්ඛගාමිනී ප්‍රතිපදාවේ අය. ඉතින් ඒක ඔහුට තේරුණාම ඉන් මිදෙන්න අනුගමනය කරන්න ඕන එකනේ අප්‍රමාද විහරණය. අනේ විදිහට මේක ගැඹුරින් තේරුම් ගත්තම මෙතෙන් සිට බලලා ඕනෑම ධර්ම කරුණක් නිවැරදි කරගන්න පුළුවනි. දැන් ඔය බුදුන් වහන්සේ අදහරලා තිබෙන දෙයක් නේ අටුවා වරදවා ගැනීම කියන එක. දැන් අටුවා කියන එක ගන්න ඕන මෙහෙමයි. බුදුන් වහන්සේගේ කාලේ උන්වහන්සේ අටුවා කියන පොත්පත් දේශන තිබුණේ නැහැ. වර්තමානයේ හොයි මෑත ඊට පස්සේ කාලෙක තමයි අර්ථ කතා හෙවත් මේ අර්ථ විග්‍රහයට පොත්පත් බෙහෙරුනේ. නමුත් බුදුරජාණන් වහන්සේ අටුවා කියලා කියන්නේ පොත්පත් වලට වෙන්න බෑ. ඒ කාලේ පොත්පත් තිබුණේ නැහැනේ. අර්ථ කතනය. අටුවාවල කරන්නේත් අර්ථ විග්‍රහයක්නේ. එතකොට අර්ථය වර්ධවා ගැනීම, පෙළදහම වර්ධවා ගැනීම කියලා එකක් ඒකේ පෙන්නලා තිබෙනවා. මේක සදහම් යටපත් වෙන්නට හේතුවක් වශයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒ නිසා අපට අර්ථය නිවැරදි කරගන්න අවශ්‍ය හොඳම අටුවාව නැත්නම් මම කියන්නේ මේ අටුවාව කියලා ග්‍රන්ථයක් නෙමෙයි අර්ථකථනයේ විවරණය පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයයි. අනේ හැම දෙයකටම අදාළ මේ කරුණ මේ පැහැදිලි කරලා තිබෙන ආකාරය පාලිය උදව් කරගෙන සිංහලයේ තියෙන ආකාරයෙන්ම කියන්නේ නැතුව ඔබගේ අවධානයට ලක් කරන්නයි මම මේ කල්පනා කරන්නේ. මේක තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීමක්. භික්ෂුන් වහන්සේලා අමතලා මහණෙනි මා ඔබට පංච උපාදානස්කන්ධයත් පංචස්කන්ධයත් පැහැදිලි කරන්නයි යන්නේ. අන්න එතකොට ඒකේ වෙනස ඇතිනේ මේකේ මොකක්ද කියලා. එතකොට මේකට මම තව උදව් කරගන්න සූත්‍ර තියෙන්න පුළුවන්. මොකද මේ ලෝකේ රටේ පවතින විග්‍රහයට වෙනස් විග්‍රහයක් මේක තුළම මට අරන් පෙන්වන්න පුළුවෙනි. කතමේච භික්ඛවේ පංචස්කන්ධා. පංචස්කන්ධය කියන්නේ කුමක්ද? යංකින්ච භික්ඛවේ රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යං දුරේ සම්තිකේ වා අයං උච්චති රූපක්ඛන්தோ. ඔන්න දැන් පංචස්කන්ධේ මේ ඉතුරු ටිකත් අපි එහෙම ගමු. යාකාචි වේදනා, යාකාචි සංඥා, යාකාචි සංකාරා, යංකින්ච විඥානං. ඒකටම ගමු. වෙන පැහැදිලි කරන්න අපට කාලය අවශ්‍ය නැහැනේ. මේක එක ප්‍රහලන නිසා. ඒ හැම එකටමත් තියෙනවා අර මේ මම මුලින් කතා කරපු පාලිය දැන් සිංහලට ගන්නම්. අතීතයට ගිය හෝ හට නොගත් හෝ අනාගතයට අයත් හෝ වර්තමානයට හෝ ඇතුළතට හෝ පිටට අයත් එහෙම නැත්නම් ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ උසස් හෝ 11ක් තියෙනවා. යම් කිසි රූපයක් ඇද්ද ඒ වගේම දුර හෝ ළඟ යම් රූපයක් ඇද්ද රූපස්කන්ධයයි. දැන් මේ මෙහෙම 11 ආකාරයකට බෙදන්නේ මොනවද? ශරීරය බෙදන්න පුළුවන්ද දුර හෝ ළඟ කියලා? ශරීරය බෙදන්න පුළුවන්ද අතීත වර්තමාන අනාගත කියලා? ශරීරය බෙදන්න පුළුවන්ද ඇතුළත පිට කියලා? නමුත් අපට මේ වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ කොහේ කියලාද තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ මෙහි සඳහන් සත්තට්ඨාන කුසල සූත්‍රයේ පැහැදිලි කරලා තිබෙන්නේ.
වේදනා හයකුත් සංඥා හයකුත් සංකාර හයකුත් විඥාන හයකුත් චේ මේ භික්කවේ වේදනාකායෝ තේ මේ සංඥාකායෝ සංඛාරක විඥාන හය ඇති වෙනවායි කියනවා. එතකොට වේදනා හයක් ඇති වෙන්නේ මොනවා නිසාද? මානන් දකින්නේ දොරවල් හය නිසා. දොරවල් හයෙන්නේ අපි විඳින්නේ යමක්. එතකොට විඳින්නේ මොනවද? දොරවල් හයට අදාළ අරමුණු විඳීමේදී කවුරු හරි ශරීරය විඳිනවද? රූපයක් නැරඹීමේදී රූපය විඳිනවද? ශබ්දයක් ඇසීමේදී ශබ්දය විඳිනවද? ගන්ධයක් දැනීමේදී ගන්ධය විඳිනවද? රසයක් විඳීමේදී රසය විඳිනවද? පහසකදී පහස විඳිනවද? මේ වේදනා හයට අයත් වෙන්නේ දොරවල් හයට යන අරමුණු නේද? අරමුණු වලට කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා නේද? ඒ අරමුණු නම් දූරයේ සන්තිකේ අජ්ජත්තික බාහිර සුකුමෝලාරිකෝ හීනෝපනීතෝ අතීත වර්තමාන පච්චුප්පන්න කියලා බෙදන්නත් පුළුවනි නේද? අන්න එහෙම තේරුම් ගන්න බලන්න. එනිසා මේ කන්දක සලායතන වර්ග තුළ පංචස්කන්ධ විග්‍රහයේදී කිසියම් ආකාරයක අර කියන අර්ථයෙන්මත් තිබෙනවා. පාලි සිංහලට පරිවර්තනය කිරීමේදී හෝ මොනවාරි හේතුවක් නිසා ඒ වැරදි අර්ථෙමත් තිබෙනවා. එතකොට බුදුන් වහන්සේ වැරදි අර්ථ දේශනා කරා කියලා කියන්න බැහැනේ. බුදුන් වහන්සේට වරදින්න බෑ. නමුත් පාලි සිංහලට පරිවර්තනය වීමේදී අපට ඔප්පු කරගන්න බැරි විදිහට අපිව අමාරුවේ වැටෙන විදිහට කතා කරන්න වෙලා තිබෙනවා. පංචස්කන්ධවල රූප කියන එක ශරීරයට හෝ පඨවි ආපෝ තේජෝ වලට ගලපපු පුරුද්දක් බොහෝ කල් පටන් අපට තියෙන නිසා. දැන් එතකොට එහෙමනම් සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේ කන්ද විග්‍රහය අනුවගත් කල ඕන කෙනෙකුට දොරවල් හයක් තිබෙනවා. දොරවල් හයෙන් අරමුණු පහළ වෙනවා. ඒ අරමුණු විඳිනවා. ඒ අරමුණු අඳුරනවා. ඒ අරමුණුත් එක්කලා සියම් චේතනාවක් ඇති කරගනු ලබනවා. ඒක ඒ සිදුවීම විශේෂයෙන් දැනගන්නවා. එතකොට කය පරිහරණය කරන්නේ මේ පංචස්කන්ධ නම් වූ ධර්මතාවය මූල් කොටගෙන. පරිහරණය කරන්නේ ස්කන්ධ පංචකයක්. ඒ තුල කයක් නඩත්තු වෙනවා. අපට අපාගත සත්වයා පරිහරණය කරන්නේ තව ඉතින් වචනයක් ගන්න තියෙනවා. පංචස්කන්ධයක් නෙමෙයි පංච උපාදානස්කන්ධයක් පස්සේ විස්තර වෙනවා. ඕපපාතික සත්වයාට නඩත්තු වෙන්න කයක් නැහැ. චාතු මහා භූතික කායක් නැහැ. නමුත් ඔවුනුත් පංච උපාදානස්කන්ධය පරිහරණය කරන්නේ. දෙවියෝ චාතු මහා භූතික කායකින් යුක්ත වෙන්නේ නැහැ. නමුත් ඔවුන් ළඟත් තිබෙන්නේ සක්කාය හේවත් පංච උපාදානස්කන්ධයනේ. අපි සක්කායෙන් මිදිලා ඉන්නවයි කියලා හිතන් හිටියට අපි මේ සක්කාය තුලනේ ඉන්නේ කියලා දෙවියන්ම බුදුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. රූපී අරූපී බඹතල කියලා කියන්නේ මනෝමය කයක්වත් තියෙන එකක් නෙමෙයි. දෙවියන්ට නම් මනෝමය වශයෙන්වත් කයක් තියෙනවා. සංසුන් සමාධියක් විතරයි. එතකොට ඒකෙත් ඒ වුණාට සක්කාය හේවත් පංච උපාදානස්කන්ධයේ රූප තියෙනවායි කියලා තියෙනවා. මේ රූපය අන්න මේ ඕනෑම තැනකට තියෙන්න ඕන දෙයක් වශයෙන් කල්පනා කරන්න ඕන. නමුත් අපි පැහැදිලි කරන පඨවි ආපෝ තේජෝ කියන වත්මන් සමාජයේ පැහැදිලි කරන රූපකට ගත්තහම ඒක අයිති වෙන්නේ අණ්ඩජ දලාභුජ සංසේජද සත්ත්ව කොට්ටාසයන්ට විතරයි. එතකොට ප්‍රතිසන්දි ලෙහන්න බෑ. බඹලෝ උපවාතික ප්‍රතිසන්දි පෙන්වන්න බෑ. අන්න එහෙම කාරණයක් තියෙනවා මේකේ. ඒ නිසා මේ පොත්වල මේ ආකාරයෙන් පැහැදිලි කිරීම තුන් ආකාරයෙන් පැහැදිලි කිරීම තියෙනවා. නමුත් මේ බුදු සමයේ සඳහන් වෙනවා ඇසූ ධර්මයේ පෙළදහම අරුත් පිරික්සා බලන්න ඕනේ කියලා. එහෙම කරන්නේ නැහැ කියලා තියෙනවා සමහර අය. ධර්මයේ ඇසුවහම ඒක ස්වයං විවේචනයකට නැත්තම් ඒ පෙළදහම Tamanට යොදලා බලන්න. යාර පෙළදහම කියන්නේ ඒකනේ. ඒ පෙළදහම යොදලා බලන්න පටන් ගත්ත නිසා තමයි අපට
මේ කෝ දැන් රූප කියලා ගත්තාම ශරීරය රූප තණ්හා කියන්නේ කොතෙන්ද? රූප කියලා ගත්තාම ශරීරය ශබ්ද තණ්හා කියන්නේ මොකේදද? චෛමේ බෙක්කේ තණ්හා කායෝ තණ්හා කයවත් ස්කන්ධ හයක් තියෙනවා කියලා තියෙන ශරීරය මුල් කොටගෙනද? නෑ අරමුණ මුල් කොටගෙන. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එහෙනම් ඒ රූප තණ්හා ශරීරයට නෙවෙයි රූපේ අරමුණට ඇති වෙන මුලාව. ශබ්ද තණ්හා ශබ්ද රූපේට ඇති වෙන මුලාව. ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ. එතකොට රූප කියන්නේ අතින් අල්ලන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. මේ බුදුන් වහන්සේ ලොවට පහළ වී ධර්ම දේශනා කරන්න භාවිතා කළා වූ ඒකකය පංචස්කන්ධයයි. ඒකකේ වැරදුනහම මෙනුම් වරදිනවා නේද? අපි කියමුකෝ මීටරයයි කියලා අපි ගන්නවා සෙන්ටිමීටර 101ක් නැත්නම් 99ක්. එහෙම නැත්නම් අපි කිලෝ එකයි කියලා ගන්නවා ග්‍රෑම් 950ක් නැත්නම් 1050ක්. දැන් කොතරම් මැන්නත් ඊට පස්සේ උත්තරේ වැරදීනේ. මොකද මිම්ම වැරදි. මම දකින්නේ මේ ගෞතම සසුන තුල ආර්ය පුද්ගල භාවයේ අතුරුදහන් වෙන්න හේතුවම මේ මිම්ම වැරද්ද. බලන්න මිම්ම නිවැරදි කරගත්තම ඔබට මේවට උත්තර නැද්ද කියලා. ඒ නිසා ඒ ගැන සමාජයේ විවිධ අදහස් මතිමතාන්තර තියන්න පුළුවන්. අපි කියන දේත් වැරදි කියලා කියන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ පිළිබඳ අපට විවේචන හෝ තර්ක වාද විවාද නැහැ. ඔබ කල්පනා කරලා බලන්න. මොකද මේක මේ අතක්කා වචරණය කියලා කියන්නේ. තර්ක කරලා දිනලා හරියන්නේ නැහැ මම හරි ඔබ හරි කියලා. නමුත් යොදලා බැලුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. තණ්හා කායෝ හයක් තියෙන්නේ ශරීරය නිසා නෙවෙයි දරවල් හයට හම්බෙන අරමුණේ ඇලීම ගැටීම නිසා කියන එක. එහෙනම් අරමුණ සම්බන්ධයෙන් අපි විඳින ආකාරයයි අරමුණ සම්බන්ධයෙන් අපි හඳුනන ආකාරයයි අරමුණ සම්බන්ධයෙන් අපි ඇලෙන ගැටෙන ආකාරයයි ඒ සිදු ක්‍රියාකාරකම් ටික දැනගන්න ආකාරයයි පොකුරක් ෂණික පොකුරක් පෙරපසු නැති. ඒ වගේම ඒ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ වදාරන කරුණු තියෙනවා මේ කන්දේසු ස්කන්ධ නැමැති සමූහය හට ගන්න කල්හි දිරණ කල්හි මේ යන කල්හි. මේකට අවුරුදු 100ක් ආත්ම ගණනක් දෙන්නේ නැහැ. කනේ ශනයක් පාසා අපේ පස්දර උදව්වෙන් හෝ මනෝද්වාරයෙන් සිත තුළ ඉපදී මැරෙන ධර්මතාවයක්. මේක තුළ ඇතිවෙන්නා වූ මුලාව භව ගමන හදනවා. ඒක තමයි මිනිසුන්ට සිදු වුණා වූ වැරැද්ද. සත්ත්ව සමූහයට සිදු වුණා වූ වරදයයි වෙනසා නිවීමක් සැනසීමක් හොයාට හැවිවාට දුකටපත් වෙන්නේ මේ මුලාව තුළ. මුලාව තුළ ගමනම වැරදි. ගමන ගැන කතා කළාට. මුලාව දුර වෙනකොට ගමනක් යන්න කෙනෙක් නැතුව යනවා. එබැවින් මේ කරුණ තේරුම් ගැනීමේදී බලන්න මේ මේ පංචස්කන්ධ කියන එක විග්‍රහ කරනකොට ඒකේ ওই ටික තියෙනවා. එතකොට අපට ස්වභාවයෙන්ම මේ පංචස්කන්ධ කියන ධර්මතාවයේ ලෝකේ ජීවත් වෙන්නට දොරවල් 5ක් තියෙනවා නම් 5න් 4ක් තියෙනවා නම් 4න් 6ක් තියෙනවා නම් 6න්ම 15 වෙන්න ඕන. මන්දයත් ලෝකේ හඳුනාගෙන ලෝකෙත් සමග බන්ධන නව සම්බන්ධතා පවත්වන්නට උදව් වෙන බැවින්. නමුත් අපි තේරුම් ගන්න ඕන සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛා කියලා හැම දේශනා කරපු එකක් නැහැ. එතකොට මේ 11 ආකාරයට වේදනා සංඥා සංකාර විඥාන සියල්ලත් 11 ආකාරයට බෙදන්නේ ඇයි? අපි ගැනීමේදී නේද මේවා මේ කියන ආකාරයට මේ අතීත එකක් හෝ අනාගත එකක් වශයෙන් වර්තමාන එකක් වශයෙන් ඇතුලෙන් එන එකක් වශයෙන් කල්පනාවෙන් බාහිර කාරණයක් නිසා එන එකක් වශයෙන් එහෙම නැත්නම් රළු සහ සියුම් වශයෙන්
කැමැති අකමැති කියන අර්ථයෙන් වගේ සහ ගැටෙන නොගැටෙන එකක් වශයෙන් සැවරලුසියුම් කියලා කියනවා. ඒ වගේම පහත් සහ උසස් වශයෙන්. ඒ වගේම දුර හෝ ළඟ වශයෙන්. ශරීරය බෙදනවාද? නමුත් අපිට මේ ඒ අරමුණු 11 ආකාරයෙන් එකකට 11 ආකාරයටම බෙදන්න ඕන නෑ. බෙදන්න පුළුවන්. එතකොට ඒක පොතේ පෙළදහමක් තිබෙනවා. පෙළදහමේ ක්‍රියාකාරීත්වය ඔබ ළඟ සිදු වෙනවා. ඔබ ළඟ මේක සිදු වෙන්නේ වර්තමාන මොහොතේදී ඔබ කරන ක්‍රියාකාරීත්වය අනුව. වර්තමානයේදී ඔබ ඇසට යොමු වෙලා ඉන්නේ, කනට යොමු වෙලා ඉන්නේ, නාසයට යොමු වෙලා ඉන්නේ. මොකද සබ්බංගෝ භික්ඛවේ දේසිස්සාමි කියන පදේ සබ්බ සූත්‍රය තුල සියල්ල කියලා දේශනා කරන්නේ ඔය දොරවල් 6යි අරමුණු 6යි. ඒ බුදුන් වහන්සේ වදාළ සියල්ල තුල මේක බලන්න ඕනනේ. මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්න යන්නේ කියලා සබ්බ සූත්‍රය පැහැදිලි කරමින් මේ ලෝකේ තියෙන ගංගා වතුපිටි ඉඩකඩම් මේ සේරම දේවල් ටික සියල්ල කියලා දේශනා කරන්නේ නැහැ. කොහොමද පැහැදිලි කරන්නේ? චක්කුංච රූපේච සෝතංච සද්දෝච ගානන්ත ගන්ධෝච જીවහාච රසෝච කායෝච පොට්ටබ්බෝච මනෝච ධම්මෝච. දැන් මොනවද මේ? ద్వාර 6. අපේ සිත ద్వාර 6ට පිහිටන ආකාරය තමයි මේ පෙන්වන්නේ. සිත තමයි ద్వාර 6ටම පිහිටන්නේ. ඒ නිසා සිතට අර බාහිර දේවල් උදව් කරගෙන එන්නා වූ පහළ වෙන අරමුණ නැත්තම් මනෝද්වාරික පහළ වෙන අරමුණට කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. එතකොට ඒවා ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ පහළ වෙන ඒවා නෙමෙයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන්නේ. ඉතින් මේකේ තවත් දෙයක් දැනගන්න වෙනවා. අපි බලන ආකාරයෙන් අපිට ඇස වෙනයි ඉදිරියෙන් තියෙන රූපයයි කියලා අපි මේක පරතරයක් තියලා බලන්නේ. එහෙම තමයි සමාජීය හුරු වෙලා තිබෙන්නේ. ඇසට රූප කිව්වම ඇස අක්සිගෝලයේ රූප කිව්වම ඉස්සරහින් තියෙන අම ගෙඩියක් හරි පොල් ගෙඩියක් හරි අම්මා හරි තාත්තා හරි. හොඳයි එහෙම ගත්තොත් මනෝච ධම්මෝච කියන එකේ මොනවද රූප වෙන්නේ? මනෝද්වාරය ඒකට බාහිර කිසිවක් එන්නේ නැහැ. සිත ඇතුලේ පහළ වෙන සිතවිල්ල තමයි රූපේ විදිහට පෙනෙන්නේ. ඔබට තේරුම් ගන්න පුළුවන්ද එමයි දවල්ටත් වෙන්නේ කියලා? වෙනස තමයි දවල්ට අදාළ සිතුවිල්ල කල්පනාවේදී සිහිනේදී බාහිර හේතු නැතුව පහළ වෙනවා. දවල්ට බාහිර හේතු උදව් කරගෙන සිතුවිල්ල පහළ වෙනවා. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ. ඒ පහළ වෙන සිතුවිල්ල අපි ඇහෙන් නම් දකිනවා, කනෙන් නම් අහනවා, නාසයෙන් නම් විඳිනවා. මේක බාහිර දේවල් උදව් කරගත්ත අපේ ලෝකයක් නේද මේක? තම තමන්ට ආවේනික ලෝකයක් නේද මේ? එසේ තේරුම් ගැනීම උසස් ප්‍රඥාවක් වශයෙන් දකින්න බැරිද? එසා ඉදිරියෙන් තියෙන දේවල් වලට කතා කරන්නේ බිම්බ කියලා. ඔබේ මුහුණ ඔබට බලන්න ඕන නම් ඔබ කැඩපතක් ඉදිරියට යනවා. බලන් ඉන්නේ කැඩපත දිහා. නමුත් කැඩපත නෙවෙයි පෙනෙන්නේ. ඒකේ පවතින සෙවණැල්ල. ඔබ බිම්බයයි සෙවණැල්ල පටිබිම්බයයි. එතකොට අපිට බිම්බයක් හඳුනා ගන්නට පටිබිම්බය උදව් වෙනවා. හරිද? එහෙනම් බාහිර ලෝකේ තියෙන හැම දෙයක්ම හඳුනා ගැනීම සඳහා අපි පටිබිම්බ කියන එක ඇහැට විතරක් ගන්න එපා. මේ කියන මේ චෛසික තුල පහළ වෙන්නා වූ රූපය, ශබ්ද රූපය පටිබිම්බයක්. එතකොට ලෝකේ ඔබේ ලෝකේ බාහිර තියෙනවද? සම්මත සමාජයේ ජීවත් වෙන්න බාහිරේ හඳුනා ගන්න උදව් වුණාට මේක වෙනමම මේ සබ්බංගෝ භික්ඛවේ දේසිස්සාමේ පදේ සියල්ල සිත. ඇසත් රූපයත් දෙකම සිත. කනත් ශබ්දයත් දෙකම සිතුවිලි. එහෙම වුණාම ඔබට තේරුම් ගන්න පහසු දෙයක් තියෙනවා. මේවා ආශ්‍රයෙන් මේ හිත හදාගත්තන් පස්සේ බාහිර ලෝකේ නැතුවට ලෝකයක් තියෙනවා මනෝද්වාරය කියලා. ඒකේ මේ ඔක්කොම තිබෙනවා හතුරු මිතුරු හදාගත්ත දේවල්.
අන්න මේ බාහිර ලෝකේ අතහැරුණාට මේ හදාගත්ත ලෝකයක් නිසා තමයි අපට ජීවිතෙන් එහා පැත්තට පරලෝක යන්න තියෙන්නේ. පරලෝක යාමක් තියෙන්නේ. අධ්‍යාත්මික ආයතන හයට එකතු කරගත්ත Tamanට අදාළ පවට පිනට ධානයට අදාළ ලෝකයක් මනෝලෝකේ හදාගත්ත නිසා තමයි කය ඇතහැරුණාම පරලෝක ගමනක් තිබෙන්නේ. මොනවද යන්නේ කියලා අහන්නේ සමහර අය. ජීවත් වෙන සිරුර කිලෝ 60ක් බර නම් මල සිරුර කිලෝ 62ක් බරයි. මොකක් ගියා නම් බර වැඩි වෙන්න හේතුවක් නැහැනේ. එහෙනම් උනේ කුමක්ද? කය පරිහරණය කළා වූ පංචස්කන්ධය අතහැරීම, පංච උපාදානස්කන්ධය අතහැරීම. පංච උපාදානස්කන්ධයේ කිසිවක් කයට අයිති නැහැ කියන එක එතකොට තේරෙනවා. දැන් පෙනෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, දැන් කපුවට කෙටුවට මුකුත් කරෙන්නේ නැහැ. එහෙනම් චාතුම් මහා භූතික කාය කියලා එකක් පවතිනවා. නමුත් පංචස්කන්ධයේ කාය රූප කියන්නේ චාතුම් මහා භූතික නෙවෙයි. පංචස්කන්ධයේ කායට චාතුම් මහා භූතික කයක් ඇතුළු කරන ජීවත් වෙන්න පුළුවන්. මේක නිකම් විමානය වගේ. නමුත් ඕපපාතික උපදිනා සත්‍යයක් ඇත කියලා කියන්නේ මේ කය නැතත් අර උපාදාන කරගත්ත වරද නිසා භූත ප්‍රේත ආදී කොට ඇති, දිව්‍ය ආදී කොට ඇති, බ්‍රහ්ම ආදී කොට ඇති පංච උපාදානස්කන්ධ පැවැත්මක් පවතිනවා Taman හදාගත්ත මනෝමය ලෝකයේ තුල. පව තුල දුක් විපාකය, පින තුල ලෞකික සැප විපාකය, ධානය තුල ධාන සුවය. මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් තුළ තමයි මේවා සකස් වෙන්නේ. ඒකට මෙහෙම ක්‍රියාකාරකම් වල ඇලී සසරට යන්න සිද්ධ වෙනවා. එතකොට ඔහු කායස බේදෝ පරම්මරණා, කයමිදී මරණයෙන් පස්සේ අදාළ ක්‍රියාකාරකම් අනුව දුග්ගතින් සුග්ගතින් දිව්‍ය සහවතං බ්‍රහ්ම සහවතං උප්පජ්ජති. කය කොහෙවත් යන්නේ නැහනේ. අර අධ්‍යාත්මික ආයතන වල ඇති කරගත්තා වූ ලෝකයේ තියෙන ඇල්ම බැල්ම ඊට පස්සේ ඔහුට මේ ලෝකේ මොනවා නැතත් විඳින්න පුළුවන්. අපි තව ටිකක් පැහැදිලි කරමුකෝ ඉස්සරහට. දැන් අපිට මේක දැනගන්න ඕන පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. මහතර මේකට ගත්තේ මේ සඳහා පැහැදිලි කරන්න ඕන නිසා. කතමෝච බික්කවේ පංච උපාදානස්කන්ධා. ඔන්න දැන් අර පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයෙන් වෙන් කරලා පෙන්වන්නේ කොහොමද? යංකින්ච බික්කවේ රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා දුරේවා සම්තිකේවා. ඒ ටික අරකමයි. නමුත් එතන ලස්සන වචනයක් තියෙනවා. සාසවං උපාදානීයං. අන්න වචනේ. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ බවට පත් වෙන්නේ ඔබ තුල තිබෙනා වූ දුර්වලකමක් නිසා. නැත්නම් අර අතීතානාගත පච්චුප්පන්න කියන එක පංචස්කන්ධෙත් පංච උපාදානස්කන්ධේ බෙදීම අවශ්‍යයිනේ. ලෝකේ හඳුනා ගන්නට එහෙම අවශ්‍යයි. නමුත් මොකද්ද මේ සාසවං කියන්නේ කියලා පැහැදිලි කරන්නේ? සාසව කියන්නේ කෙලෙස් සහිත ආශ්‍රව සහිත. උපාදානියන් කියන්නේ බැඳීම් සහිත. ඒකට පංචස්කන්ධය කෙලෙස් සහිත වීම ආසවා කියන්නේ ආශ්‍රව කියන වචනේ ගන්නකො ආශ්‍රව සහිත. පංචස්කන්ධය ආශ්‍රව සහිත වීම බැඳීම් සහිත වීම ඒ පංච උපාදානස්කන්ධයට පත් වෙනවා. දැන් පංචස්කන්ධයේ දුක නැත්නම් පංච උපාදානස්කන්ධයේ දුක තිබෙන්නේ සාසවා උපාදානීය හේතු නේද? දැන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවානේ උත්පත්ති පනවන්නේ උපාදාන රහිත කෙනාට නෙවෙයි උපාදාන සහිත කෙනාටයි කියලා. එතකොට කෙනෙකුට පංචස්කන්ධයෙන් පරලෝ යන්න බෑ. නමුත් පංච උපාදානස්කන්ධය තුළ මේ සාසවා කියන වචනට අයිති උපාදානියා කියන වචනට අයිති පෞද්ගලිකත්වයක් තිබෙනවා තම තමාට අයිති.
එතකොට පංචස්කන්ධයේ සසරගත බන්ධනයක් ලබා දෙන්නේ නැහැ. නමුත් උපාදාන කියන එකේ ඒ වචනෙන් පෙන්නනවා ඔබ සංයෝජනය වෙනවා. සසරට බැඳෙනවායි කියලා. දැන් මේක මෙහෙම තිබෙන්න ද්‍රව්‍ය ඕන නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සත්වයා මේකත් අතහැරියේ වෙයි. ඉතින් වෙනත් කයකට නොපැමිණියේ වෙයි නම් දැන් ඔහු ඉන්නේ මොනව අල්ලාගෙනද? දැන් ඔහු කියන්නේ මේ ද්‍රව්‍යයකට නෙවෙයිනේ එතකොට. කය අතහැරුණා නම් මේ කයෙත් නැහැ. තව ප්‍රතිසන්දියකට පැමුණුනේ නැහැ මව කුසකටත්. ඕපවාතික ප්‍රතිසන්දි තියෙනවානේ. ඒ වගේ. බුදුන් වහන්සේ වදාරන්නේ එතකොට ඔහු අල්ලාගෙන ඉන්නේ උපාදානය. එහෙමයි අපි තේරුම් ගන්න ඕන. එතකොට උපාදානය තමයි මට පේන්නේ සසරට ආහාර. ඒ සතර කියන්නේ පැවැත්මනේ, පැවැත්මට ආහාරය. ආහාර කියන්නේ කන බොන දෙක කියන අර්ථයෙන් නෙමෙයි මම එතන ගත්තේ. එතකොට මෙන්න මේ උපාදානයේ වීම සහ උපාදානයෙන් මිදීම මුල් කොටගත් දහමක් තථාගතතුරු ලෝට පැහැදිලි වී ස්කන්ධ පංචකය තුල දේශනා කරන තුරු අනිකුත් ගවේෂකයින් හොයාගෙන තිබුණේ උපාදානයේ තුල සිත දියුණු කරන්න. ඒ සිතේ පරිහානියයි දුගතිගාමිත්වය, සමගාමිත්වය සුගතිගාමිත්වයයි, තව ටිකක් එහාට දියුණුව ධානාගාමිත්වයයි. එක සිතේ දියුණුවක් අරුණාම ඔවුන්ට මේ බුදුන් හෙළි කර මේ බුදුරයා විතරින් හෙළි කර ධර්මතාවය හසු වී නොතිබුණ බැවින් මේ භවගාමිත්වයෙන් මිදෙන්න අවශ්‍ය මැදුම් පිළිවෙලකටපත් වෙන්න කාටවත් බැරි වුණා. ඒ නිසා උන් අන්ත දෙකකට ගමන් කළා. කම්සෝහේන අය කාමසුකල්ලිකාන යෝගීන් වශයෙන්වත් ඒක එපයි කියලා සැනසුමක් හොයන අය අත්තකලමත් යෝනි වශයෙන්වත් උපාදානය තුල ගමන් දෙකක් ගියා. දැන් එතකොට අපට රූප විතරක් නෙවෙයි. ඒ රූපයමයි රූපේ මම රූපේ, රූපේ තුල මා ඇත, මා තුල රූපේ ඇත. දැන් රූපේ මම කියන්නේ කය නෙවෙයි එතන. ඇහැට පහළ වුණා වූ රූපේ මමත්වෙන් ගැනීම, මඤ්ඤමානය. වේදනාව මම වේදනාවය, වේදනාව තුළ මා ඇත, මා තුළ වේදනාව. මෙහෙම බෙදුවට එහෙම බෙදන්න ඕනෙත් නෑ. මොකද ඒ තරම් වේගවත් නැසෙනවා. අන්න ඒ විදිහට මේ ස්කන්ධ පංචකයට යමක් එනවා. එවිදින් කටයුත්ත සිදු කරලා දීලා මේ යන්න හැකියාව ඒකේ තිබෙනවා. අපි විසින් අපට අදාළ පෞද්ගලික ස්වභාවයකට අනුව මේකට එකතු කරන අගය තමයි මඤ්ඤමානය. දැන් ධම්මදින්නාව කළ ප්‍රකාශය අපි කීප වතාවක් පැහැදිලි කරලා තිබෙනවා. මේ සක්කායට හේතු වෙන උපාදානයට හේතු වෙන ස්කන්ධ පංචකයට සක්කාය කියනවායි කියලා පෙන්නනවා. ඒකට එන දේ මමකට ගැනීම පංච උපාදානස්කන්ධයයි කියලා කියනවා. කයට එන දේ නෙවෙයිනේ එතකොට. අර ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ස්කන්ධ පහේ වහයක් පහළ වෙනවා නම් ඒකට එන දේ ඇහැට නම් රූපේ, කනට නම් ශබ්දේ, නාසයට නම් ගන්ධය. අර රූප තණ්හා කියන්නේ මමකට ගැනීම නේද? ශබ්ද තණ්හා කියන්නේ මමකට ගැනීම නේද? යම් තැනක සඳහන් කරනවා ස්වාමීනි මම කියලා කියනවා. කොපමණකින්ද මම වටපත් වෙන්නේ කියලා. ඒකට තථාගතයන් වහන්සේ පිළිතුරු දීලා නැහැ. බොරාදේ නැත්නම් ආනන්දය මේ පටවියාපෝ තේජෝ සහිත කයටයි මම කියන්නේ කියලා. තණ්හාවටමයි මම කියන්නේ. දැන් තණ්හාවට මමයි කියන තනි වචනෙන් තණ්හා ගත්තාම කාම භව විභව කියලා තුනකට බෙදලා කාම භව 6කට එනවා තණ්හා කායෝ. දැන් මේ මම පිහිටන්නේ එතකොට ඇසේ, කනේ, නාසයේ, දිවේ නේද? අරමුණ තුළ පිහිටන්නා වූ එතකොට ඒක දෙයක් ද්‍රව්‍යයක් නෙමෙයි. ඒක නේද දිට්ඨි කියලා කියන්නේ. එතකොට ලෝකයේ මිනිසාට ජීවත් වෙන්නට දීති වෙන වරමක් තමයි පංචස්කන්ධය.
බුදුවරුන්ගේ අවදාන ශාසනාවෙන්තරව මේවා පරිහරණය කරන්න ගියාම ඒකට එන දේ මඤ්ඤණාවෙන් මඤ්ඤමාණයෙන් එහෙම නැත්නම් ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවකට එකතු කිරීම තුළින් ඒක හටගෙන නැසෙන එකක් වෙනුවට කොහොමත් ස්කන්ධ පහ හටගත්ත ගමන් නැසෙනවා අර ජායමානසු ජීවමානසු මේමානසු කියලා කියන්නේ. හටගෙන නැසීමෙන් නිදහසටපත් වෙන්න පුළුවන් ඔබට මේ ලෝකේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් හැකියාව ඔබ නැති කරගන්නවා. ඒ පංච උපාදානස්කන්ධය බවට පත් කර ගැනීම තුළ ඒක මොකද වෙන්නේ? අනාගත ඵලයක් හදන හේතු චිත්තාභ්‍යන්තරේ ගත කරන්නට හේවත් සංයෝජනය කරන්නට නැත්නම් යංකෝ භික්කවේ අනුසේති කරන්නට තණ්හා කළොත් යලිත් තණ්හාව හට ගන්නවද අනුසයක් චිත්තාභ්‍යන්තර ගත කරන්නට ඔබට අයිති ආවේනික ලෝකයක් හදන්නට ඔබට අයිති විපාක වාරයකට අදාළ හේතු මේ විපාක වාරයට අදාළ ඔබේ අනන්‍යතාවය විශ්වයේ කොහෙවත් ඔබට ගැලවෙන්න බැරි විදිහට ඔබට බැඳීලා පවතිනවා. ඒ නිසා අර අන්තලික්කේන සමුද්ද මජ්ජේ පබ්බතානං විවරම් පවිස්ස අන්තරීක්ෂයේ තැනක් නැහැ. අන්තලික්කය කියන්නේ මේ අන්තරීක්ෂ කියලා කතා කරන්නේ විශ්වය කියන කාරණේ. ඒ වගේම සමුද්ද මජ්ජේ මහ මුහුද මැදත් ඇත්තේ නැහැ. පබ්බතානං විවරම් පර්වත විවරයක්ුත් නැහැ. ඒ බඳු තැනක් නැහැ. තමන් කළ මේක නම් පෙන්වන්නේ ගාථාවේ පාප කර්මයෙන් කියලා අපි ගම්මු පාප පුණ්‍ය දාන කර්ම උපාදානීය කර්මයෙන්. මිදෙන්න තැනක් නැහැ. ඇයි ඔබ විසින් කළ දේ නැත්නම් ඔබ ශබ්දයක් පිට කළා මේක ඉස්සරහා බිත්ති වැදිලා ආපහු වෙනවා. ඔබ බිත්තියට බෝලයක් දමලා ගැහුවා ආපහු වෙනවා ඔබ ළඟට. අන්න එහෙම මේ චිත්තාභ්‍යන්තර ගත කර උපාදාන කිරීම Tamanටම විපාකයක් ආපහු වෙන කර්ම විපාක නැමැති බන්ධණයට ඔබ ගොදුරු වුණා. ඉතින් කර්ම විපාක නැමැති බන්ධනේ උපාදානය තුළ ඊට පස්සේ පාප කර්ම එකක් පුණ්‍ය කර්ම එකක් ධාන කර්ම එකක් ඒකේ ආදීනව විග්‍රහ වෙන්නේ නැහැ මේ පෙළවල් තුනේ. පෘථග්ජන සමාජය තුළ පංච උපාදානස්කන්ධය තුළ මේ භවගාමීත්වය විග්‍රහ වෙන්නේ නැහැ. පුද්ගලයා වශයෙන් අරගෙන මේ කර්ම තුනේ පාප කර්මය නම් නරකයි පුණ්‍ය කර්මය හොඳයි කියලා උපාදානය තුළ භවගාමී වෙන්න උගන්වන්න තමයි මේ සසරේ කලක් තිස්සේ මේ බුදු සසුන තුළ ඉගැන්වනු ලැබුවේ අනුගමනය කරන ලදී හැම දෙයක්ම. එතකොට ඔබට තේරෙනවද ඒන් සිදුුනේ තථාගතතුරු හෙළි කළ වදාලා වූ සදහම් යටපත් වීම කියලා? ඔබට තේරෙනවද කොට අනුගමනීය ප්‍රතිපදාවට එන්නට මග වැසුණයි කියලා? දැන් තථාගත වහන්සේගේ හෙළි කිරීම මේ Taman අතින් සිදුවන මේ උපාදාන නම් වූ වරද තේරුම් අරගෙන ඒ ඔබට දුක් ගණන් දෙනවයි කියලා තේරුම් අරගෙන අංකිතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ දුකින් මිදෙන්න උපාදානෙන් මිදෙන්න ඕනනේ කියලා තියෙන්නේ. එතකොට බුදු සමයේ ආර්ය ප්‍රතිපදාව ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරෝ කොතන කොහේ හිටියත් ස්කන්ධ පංචකය මුල් කොටගත් පෙරකල වැරද්ද නොකරමින් උපාදානෙන් මිදීම සඳහා වර්තමානයේ පාවිච්චි කළ යුතු ප්‍රතිපදාවක්. ඒක ආර්ය ප්‍රතිපදාව. ආර්ය ප්‍රතිපදාවට එන්නට පංචස්කන්ධ ධර්මතාවයේ ඔබ තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයකින් තොරව ඒක ඔබ තුළ සිදුනා වූ පංච උපාදානස්කන්ධය බවට පත් වුණ ආකාරය පිළිබඳ අවබෝධයකින් තොරව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ පෙළදහම ත්‍රිපිටකයේ පවතිනවා ඒක ජීවිතය තුළ විග්‍රහ කරන්න එපා. ඒක ආත්ම තුනක් තුළ විග්‍රහ කරන්න එපා. එතකොට ආයෙත් ආත්ම දෘෂ්ටියට වැටිලා. ඒක ස්කන්ධ පංචකයට එහා නොයා ඒක තුළ විග්‍රහ කරන්න හොයාගන්න. මොකද මේ ස්කන්ධ පංචකින් එහාට මොකුත් යන්නෙත් නැහැ ඒකට ආවෙත් නැහැ.
නමුත් ඒක තුල පවතිනවා ස්කන්ධ පංචකය තුල පවතිනවා අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු නම් වූ මේ අර අතීත ජීවිතේ වර්තමාන ජීවිතය අනාගත ජීවිතය කියලා ජීවිත තුනකට බෙදලා තියෙන වැරදි බෙදීම මේ ස්කන්ධ පංචකය තුල පවතිනවා. එතකොට ඒ ක්‍රියාවලිය කෙනෙක් නොගියාට ඒකට අවිද්‍යාව කියන්නේ ඒකයි. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. මේ සියුම් දහමක් අපි කතා කරන්නේ. එතකොට උපාදානය වෙන්න බෞද්ධයෙක් වෙන්න ඕන නැහැ. ඕනෑ මිනිසෙක් වශයෙන් ජීවත් වීමේදී මේ උපාදානය වීම නැවති ප්‍රමාදයට භවබන්ධනයට මිනිසා ගොදුරු වෙනවා. ಜಾති ආගම් කුල ભેදකින් තොරව. නමුත් එයින් මිදීමට අබෞද්ධයින්ටත් බෑ පෘථග්ජන බෞද්ධයින්ටත් බෑ. ඒකට ආර්ය ගෝත්‍රයට පත්වීම කියලා එකක් තියෙනවානේ. අරියා. ආර්ය කියන අර්ථය උසස්. ඒක ආර්ය දර්ශනයක්. එනිසා බුදුන් ලෝකයට හෙළි කර වදාළේ අමුතුම මගක්. නමුත් මේ අමුතුම මග අපට ගන්නට හැකියාවක් ඇති වුණේ නැහැ. මේ පංචස්කන්ධ විග්‍රහයේ පවතිනා වූ අර්ථකථනයේ පවතිනා වූ සදොස් බව. එයමයි මෙතන මූලික දෝෂය. දැන් මොකද්ද මේ වචනයෙන් පෙන්වන්නේ? සාසවං උපාදානීයං. දැන් අපි ඒක හොයමු. කොහෙද වෙන්න ඕන? කය තුලද වෙන්න ඕන? ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල. එහෙමනේ. එතකොට මොකද්ද? ඇස තුල නම් මේ රූපයට කිසියම් ආකාරයක අර බාහිරේ පහළ වෙන රූපය මුල් කොටගෙන ඔබේ හිත තුළ ඇති වෙන රූපයට ඔබ ඇති කර ගන්නු ලබනවා ඇලීමක්, මුලාවක්, ගැටීමක්, මුලාවක්. දෙකම සාසවං. එතකොට උපාදානියන් කියන එකෙන් කියනවා එතකොට බැඳීමක්, ඇල්මක් ඇති කරගන්න එක. දැන් අර පංචස්කන්ධයට අදාළ කර්තව්‍ය කරදී මේ යන්න පුළුවන්කම තිබුණාට පංච උපාදානස්කන්ධයට එහෙම මේ යන්න බෑ. එය මේ විශ්වය තුළ කොතන හරි මේ ජීවිතේ හෝ පසු ජීවිතයක අනාගත ඵලයක් ඇති කරන්න හේතුවක් ඉතුරු කරලා ඔබ භව බන්ධනයට පත් කරලයි මේ යන්නේ. දැන් පංචස්කන්ධය තුළ ස්වභාවයෙන්ම නිරවශේෂ නිරෝධය තිබෙනවා. පංච උපාදානස්කන්ධය තුළ ස්වභාවයෙන්ම අවශේෂ නිරෝධය තිබෙනවා. අවශේෂ නිරෝධය ඔබට අයිති පෞද්ගලිකක් තුළ කරන වැඩක් නේද? සමාජයේ සමාන නෑ නේද ඒක? අන්න මේ අවශේෂ නිරෝධයේ කාමරූප අරූප වශයෙන් දියුණු කරගෙන මිනිසුන් භවගාමීත්වය වෙනස් කරගත්ත නමුත් අවශේෂ නිරෝධයෙන් මිදෙන්න බැරි වුණා. එතකොට උපාදානීයන් කියන එක පාප උපාදානීයන්, පුණ්‍ය උපාදානීයන්, ධාන උපාදානීයන් බවට වෙනස් වුණා. මෙන්න මේ අවුල දකින්න ඔබ තුල. උපාදානීයේසු භික්ඛවේ ආස්සාදා අනුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති. ඒක කය තුල බලන් දෙපා උපාදානයන්ට හේතු වෙන ධර්මයන්හි ආස්වාදේ නැත්නම් ඇල්ම නැවත නැවත බලමින් වාසය කළොත් රූපයට රූප තණ්හා, ශබ්දයට ශබ්ද තණ්හා, ගන්ධයට ගන්ධ තණ්හා, අර තණ්හා නම් වූ අපි ඇති කරගන්නා වූ ඇලීම ප්‍රවර්ධනය වෙනවා. දැන් තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ. අන්න භව බන්ධනය අර අවශේෂ නිරෝධ වෙන එක. මෙන්න මේ
අවශේෂ නිරෝධය කරමින් ජීවත් වෙන පුද්ගලයාට පෘථග්ජනයයි කියන අතර ඔහුගේ විහරණයට පමාද විහාරී කියලා කියනවා. ඒක අපට දියුණු කරගන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්, පරිහානියටපත් කරගන්න පුළුවන්. නමුත් ඒකේ ගමන වළක්වන්න බෑ. දැන් අවශේෂ නිරෝධය සහ නිරවශේෂ නිරෝධය විග්‍රහ කරන්න බෑ ජීවිතය තුළ. ඒක අරමුණ තුළ තිබෙන දෙයක් නේ. රූපේ නම් රූප තණ්හාව නිසා, ශබ්දේ නම් ශබ්ද තණ්හාව නිසා, එහෙනම් අවශේෂ නිරෝධය සිදු වෙන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ උදව්වෙන් අරමුණ තුළ. ඇහි කනේ නාසයේ උදව්වෙන් අරමුණ තුළ සහ ඒක අරමුණක වශයෙන් ගත්තට ඕක ආපහු ගත්තාම බුදුන් වහන්සේ වදාරන්නේ දොරවල් පහට සිත පිහිටනවා, සිත අරමුණ වශයෙන් විඳිනවා. ඉතින් ඔබ මේකට ඔබේ අගය එකතු කරමින් ඇලෙනවන ගැටෙනවා නම් ළමා කාලයෙන් පටන් අරගෙන මහලු කාලය දක්වා මොකද වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධ පරිහරණය කියන පාරේ යනවා පෘථග්ජනයා. දැන් සිව්මැලි මුහුණුවර, සිව්මැලි සිනහව, ලස්සන දෙතොල්, දරුවෙක් තුළ තියෙනා වූ ආකර්ෂණීය ස්වභාවය මම කියන්නේ ස්වභාවයෙන්ම. ටික රළු වෙලා, ගොරෝසු වෙලා, කටහඬ ගොරෝසු වෙලා, කය ගොරෝසු වෙලා, චිත්තාභ්‍යන්තරයේ කතා බහ කරන එක රළු ගොරෝසු වෙලා ඔබ ළඟ තියෙනවා නේද දරුවා ගාව නැති ආකාරයට වෙනස් වෙන ස්වභාවයක්. කතාවේදී පරස වචන එකතු වෙලා, කතාවේ සැරවැර වෙලා, ඇස් දෙක රතු වෙලා. කවුද ඒවා කරන්නේ? අර උපාදාන නැමැති දෝෂයේ විසින්. දැන් පෘථග්ජනයා මේ ජීවිතය තුළ ළමා කාලේ තිබුණා වූ සැප අයින් කරගෙන ජීවිත අවසානයේදී ජීවිතය පරිලාහනිරයක් බවට පත් කරනු ලබන්නේ ලෝකයේද, ලෝකය අල්ලා ගන්නට ගින් ඇති වුණා වූ මේ උපාදානස්කන්ධයේ දුකද මේ විඳින්නේ. ඉතින් උපාදානස්කන්ධ රැස් කරන ජීවිත අවසානයේ ගින් දැන් උපාදානයෙන් මිදෙන්න දන් දුන්නාට හරි, සිල් රැක්කට හරි, භාවනා කරුවාට හරි පුළුවන් නේද? ඒකත් තවත් උපාදානයක් ඊට පස්සේ. එන උපාදානයේ වෙන කාරණාව ජීවිත අවසානයේ දක්වා කරගන්න නැතුව වෙන ආකාරයේ අවුරුදු 15 20න් තේරුම් ගන්න පුළුවන් නම්, 30න් 40න් තේරුම් ගන්න පුළුවන් නම්, නැත්නම් බුදුන් වහන්සේ වදාළ පරිදි 3 වයසෙන් 1 වයසක තේරුම් ගන්න පුළුවන් නම් ආපහු යන්න පටන් ගන්න පුළුවන්. පටිසෝතගාමී. එනිසායි මේක ජීවන ප්‍රතිපදාවක් කියලා අපි කියන්නේ. ජීවත් වෙලා ඉවර වෙලා අර බමුණු දහමේ සඳහන් පරිදි අද නටා හිනහිලා හෙට දින තපසට අප යන්න යවව මකාදේව රජු වගේ කියන තේමාව ගන්න එපා. ජීවිතය ගෙනියන්න උපාදානයන්ගෙන් තොර වෙන ආකාරයට ජීවිතය සකස් කරගන්න. මුල ඉඳලම. මන්දයත් පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක බුදුවරුන්ගේ හෙළිකිරීමක්. ඒක ස්ත්‍රී පුරුෂ ගිහි පැවති උගත් නුගත් කියලා නෑ. මේ උපාදානස්කන්ධය තමයි පෞද්ගලික හදාන කාරණයක්. ඒ නිසා දුක්වලට හේතු ඔබ තියෙනවා. අර අනුසේති කියන පදයෙන් හැම ස්කන්ධ පංචකයක් පාසාම මේ අනුසේත හේතුවට තියෙනවා. එහෙනම් ඉහාත්ම වශයෙන් සහ පරලෝ වශයෙන් පංච උපාදානස්කන්ධය හට ගැනීම දුකට ඔබටපත් වෙනවා. එනම් තේන සංකං ගච්ඡති. එයින් දුක හටගන්නේ ලෝකේද? මේ අනුසේති පදය මේ හරි ලස්සනට තිබෙනවා මේ සූත්‍ර දේශනාවල. නමුත් ඒක ඉගෙන ගන්න පෙළක් වශයෙන් ලියනව ඇරුණාම ඒක ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල සිදුවෙන ආකාරයේ පෙළ දහමට යොදලා බලන්නේ නැහැ සමාජය. මම ගිය දේශනාවල මං 10-12 වතාවක් 20 වතාවක් ඕක කියලා ඇති. පමාද විහාරිත්තය. මේ උපාදානස්කන්ධ වලටපත් වෙන්න ඔබ තුල සිතේ සිදුවෙනා වූ මේ ලෝභ මූලික, මෝහ මූලික, ද්වේෂ මූලික, මූලික වූ ක්‍රියාදාමය. එතකොට එහෙමනම් මා දකින්නේ අපට ජීවිතය දීලා තිබෙන්නේ සුන්දරත්වයෙන් විඳින්න. ජීවිතේ විඳින්න දීලා තිබෙන්නේ. විඳින්න දුන් ජීවිතය විඳවන්න පටන් ගන්නවා උපාදාන නැමැති වරද නිසා. සුවසේ ජීවත් වෙන්න තිබුණා වූ සැහැල්ලු ජීවිතයක් ඔබේ වරද නිසා ඔබ විශාල දුක් ආඝාතයක් බවට පත් කර ගන්නවා නේද? ඉතින් ඔබට මේක බුදුවරු පැහැදිලි කරන ධර්ම නියාමයෙන් අරුණාම වෙන මොනම ක්‍රමයකින්වත් පුළුවන් ද ගැලවෙන්න?
බුදුවරු පමණනේ කෙලි කළේ. ඔබ මේ උගුලේ වැටිලා ඊට පස්සේ පොල් ගහන්නයි දෙවියන්ට කියන්නයි ප්‍රාර්ථනා කරන්නයි ඉල්ලන්නයි යදින්නයි නැත්නම් මත්පැන් බීලා අමතක කරන්නයි එහෙම නැත්නම් සමාධියක් වඩලා අමතක කරන්නයි ඉතින් ලෞකික භෞතික උපක්‍රම යොදා ගන්නවා. මේ සියල්ල හිසේ රදයට කොට්ට මාරු කිරීම කියලා ඔබ පිළිගන්නවද? අන්න නිසා තථාගතවරු ළඟ තියෙනවා මේකට බේත. සත්හට වන බව දුකට වේදානං. නිකම් වේද මහත්ෙක් නෙමෙයි. පරිේශන පවත්තලා බේත බීලා ලෙඩේ හොඳ කරගෙන පාර කියන කෙනෙක්. මේවා තේරුම් ගන්නකො. බුදුවරු කියන්නේ කවුද කියලා ඊට පස්සේ අදහසක් ඇති වෙයි. අන්න ඒක තමයි සැබෑ බුදුවරු කෙරෙහි ඇති වෙන පැහැදීම, අධිගම සද්ධාව. බුදුවරුත් මව්කුසෙන් බිහිවන මිනිස්සෙක්. නමුත් බුදුවරු සතුව තියෙනවා බොහෝ කල් සසරේ දියුණු කළා වූ මානව දහම් තුළින් එන්නා වූ ඒවා සිතේ පවතින ගති ලක්ෂණ නිසා ඒ සිතේ ගති ලක්ෂණ බැවින් කයට ඒවා එකතු වෙනවා. මොකද මේ කය හදන්නේ මව්පියන් උදව් කළාට සිත විසින්නේ. ඒ නිසා ඒ ශාරීරික පිහිටින ලක්ෂණ ටික දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියනවා බෝසත්වරයෙකුගේ. බුදුවරයෙකුගේ නෙවෙයි හැබැයි. ඒකත් අපේ සමාජයේ වරද්දන තියෙන්නේ. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුදුන් වහන්සේගේ කියලා කියනවා නෑ. බුදුන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ වෙනයි. ওই බෝධිසත්වරයෙකුගේ පුරුෂ ලක්ෂණ. ඉතින් ඔබත් ඔබේ කය පරීක්ෂා කරලා බලන්න පුරුෂ ලක්ෂණ නැතත් මේ මහා පුරුෂ ලක්ෂණ නැතත් පෙර ජීවිතේ කරපු ක්‍රියාකාරකම් වල ලක්ෂණ ඇති. හැඩරුව වශයෙන්, විකෘති වශයෙන්, උපන්ලප වශයෙන්, තව යම් යම් කරුණු වශයෙන්, අංග විකල මන්ද බුද්ධික වශයෙන් ඔවා ඔක්කොමත් අර ලක්ෂණ. නිකම් හැදුනේ නැහැ. සමහර විට ඒක ඔබට අයිති අනන්‍යතාවයක් වෙන්නත් පුළුවන්. සමහර විට මව්පියන්ගේ දරුව හැදීම පිළිබඳව වෛර කිරීමක් නැත්නම් මරන්න හැදීමක් වෙන්නත් පුළුවන්. එහෙමත් ಜಾති නිසත් ඒක වෙනවා. ඔය මට මතකයි වසර 15ක් 20කට පෙර මේ අහම්බෙන් බලපු නාට්‍යයක් තිබුණා තුන්බියද මොකද්ද කියලා. මේකේ තියෙනවා තරුණ ළඳක් මේ අමු අන්නාසි ගෙඩියක් කන්න හදනවා. වෙන මොකුත් පෙන්වන්නේ නැහැ. මොකටද කියලා දන්න අය දන්නවනේ. අන්න එහෙම මේ මාතෘත්වයට වෛර කරන අවස්ථා තියෙනවානේ සමහර අය. Tamanගේ ආර්ථික ප්‍රශ්න හා තවත් නිසා. එහෙම වුණාමත් විකෘතිය සිද්ධ වෙනවා. මෙන්න මේ කරුණ තේරුම් අරගන්න මම මේ පැහැදිලි කළේ. නිසා දැන් ඔබට එහෙනම් පැහැදිලි කළේ අප විසින් ලෝකෙට එනකොට ආරම්භය අපට හොයන්න බෑ. ඊට මුල් පැත්තක් තිබෙනවා. ස්කන්ධ නිසා තමයි කය හැදිලා තිබෙන්නේ. නමුත් ඉහාත්ම වශයෙන් ආපහු මේ ජීවිතයේ තමයි මේ පරිහානිය ටික ටික ළඟා වෙන්නේ. ඉතින් ඔය බුදුන් වහන්සේ වදාළ ධර්ම කරුණ පෘථග්ජන පුද්ගලයාට මෞක්ෂෙන් බිහි වී ළමා කාලේ පටන් මේ අනතුරුම පරිහාන ධම්මංගෝ භික්ඛවේ දේසිස්සාමි විතරයි. අන්න කල්යාණ මිත්‍රණයේ සේවනයේ සද්ධර්මස්සවණිය තුල මේක පැහැදිලුනහම දැන් ඊට පස්සේ අපරිහාන ධම්මංච අනුගමනය කරන්න පුළුවන් වෙනවා. මොකද මේ පෘථග්ජන භාවය වෙනකොට හු ආර්ය භාවයටපත් වෙනවා. දැන් හු එකතු කරන්නෙක් වෙනකොට අස් කරන්නෙක්, අනුසෝතගාමියෙක් වෙනකොට පටිසෝතගාමියෙක්. ඒක පැහැදිලි කරන්න නෙමෙයි මම මෙතන මේ ධර්ම දේශනාව ගත්තේ මේ දෙකේ වෙනස පැහැදිලි කරන්න. මං හිතනවා ඔබට ප්‍රමාණවත් අවබෝධයක් සිදු වුණායි කියලා. ඒ නිසා පරපුරෙන් ලැබුණා හෝ විවිධ පැතින් ලැබුණා වූ විවිධ ශික්ෂණ ප්‍රතිපදා ඔස්සේ ඔබට මේ විමුක්තිය ලැබෙයි කියලා හිතන්න එපා. ඒවට ප්‍රතිඵල තියෙනවා. විපාක. නමුත් මේ විමුක්ති මාර්ගය මේ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ බවට පත්වීමේ වැරැද්දෙන් මිදීමට උපාදානෙන් මිදීම මුල් කොටගත් ප්‍රතිපදාවක් කියන එක අනුතුරුව තේරුම් ගන්න. ඒ ඔබ වෙනුවෙන්ම කරගත්ත වරදක් ඔබ විසින්ම බුදුවරු විසින් මේකට සම්මා සම්බුද්ධත්වයෙන් නායකත්වයේ මූලිකත්වය දෙනවා.
විමුක්ත වෙනවා උන්වහන්සේලා. නමුත් අනිත් අයට ඒ අනුසාරයෙන් පඤ්ඤා විමුක්ත වෙන්න පුළුවන්. ප්‍රඥාවෙන් මේ උගුලෙන් මිදෙන්න පුළුවන්. එනිසා මා දකිනවා බුදු සමයේ භවගාමිත්වය විග්‍රහ කිරීමේදී, පවපින ධානයේ හා විපාක විග්‍රහ කිරීමේදී, චුතිසා ප්‍රතිසන්දි විග්‍රහ කිරීමේදී, අවශේෂ නිරෝධය සහ නිරවශේෂ විග්‍රහ කිරීමේදී මේ ඕනෑ පදයකට මේ පංචස්කන්ධ ධර්මතාවය තුළ සිදුවෙන්නා වූ මේක තැනකට ඇහැට පේන්නේ නැහැ, නුවණට පෙනෙන්න ගන්නවා. අනතුරුව මේ පංචස්කන්ධ නැත්තම් පංච උපාදානස්කන්ධ ඇමති අටුවාව. ඒක අටුවාවක්. හොඳ අර්ථකථනයක්. මේ අටුවාව තුළට යොදලා බලන්න ඊට පස්සේ. ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පටිච්චසමුප්පාදය, එහෙම නැත්නම් හතර සතිපට්ඨානය, කර්මක්ෂය කිරීමේ කර්මය, මරණ සති, සත්ත්ව විසුද්ධි, ඒ බුදුන් වහන්සේ වදාළ ගැඹුරු ධර්ම පෙළවල්නේ. මේ සියල්ල පංචස්කන්ධය තුල බලන් ඉගෙන ගන්න. ඊට එහාට යන්න එපා. ආත්ම තුනකට හරි ජීවිත දෙකකට හරි. අන්න එහෙම ධර්මතාවයක්. සියුම් දහමක් කියන්නේ අන්න ඒකයි. මං හිතන්නේ මිනිසාට මිනිසෙක් වෙන්න, මිනිසාගේ අපරිසුද්ධ භාවය අයින් කරලා පාරිශුද්ධ මිනිසෙක් වෙන්නට, මේ දුක් විඳින අතීතයට ආයුබෝවන් කියන්නට, ඒක තියෙනා වූ බරපතලකම තේරුම් අරගෙන ඕන වෙනවා මේක තේරුම් ගත්තම. ඒ වගේම ඒකට ඉතින් අවේරේනච සම්මන්ති නැත්තම් නොකිරීමෙන් සංසිඳනවා කියන එක, මේ නොකිරීම කියන්නේ මොකක්ද කියන එක තාම තේරුම් ගන්න අමාරුයි සමාජයට. ඒක තවත් දේශනාවක් තුළ අපි පැහැදිලි කරන්නම් මේ කාරණාව. නිසා ඔබ හැම දෙනාට මේ කරුණු සවන් දීම ඇස්පෑදීමට හේතු වෙනවා. නිකන් ඇස් නෙමෙයි ප්‍රඥායස්. ප්‍රඥායස පාදාගෙන ලබාගත් ජීවිතේ ඊළඟ ධර්ම දේශනාවක සමහර විට මේක තියෙන්න පුළුවන්, මේ ලබාගත් ජීවිතේ වටිනාකමින් ප්‍රයෝජන ගන්න. ඔබට ලැබුණ මේ අතිශය ශ්‍රේෂ්ඨ වූ දර්ශනයෙන් ප්‍රයෝජන අරගෙන සැබෑ මිනිසෙක් වෙන්නට, විඳවන ජීවිතය වෙනුවට විඳින ජීවිතයකටපත් වෙන්නට අවශ්‍ය මංපෙත් හෙලි කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වේවායි කියන සුභාශිංසනය කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානායකයා තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ අවබෝධප්‍රාප්ත ජේම් පියසේන මහතාගේ දයාබර බිරිඳ සෝමාවතී ජයසිංහ මහත්මිය. දූදරු මුණුබුරු මිනිබිරියන්, සහෝදර සහෝදරයන් හා ඥාතීන් හිතවතුන් විසිනි. පවුලේ ඥාති හිත මිත්‍රාදීන්, ඒ කියන්නේ ගුණානුස්මරණයට සුදුසු අය, ඥාති මිත්තා සකාචමය කියලානේ පෙන්වන්නේ. අරමුණු අතර කුලියාපිටියේ කඩවල ගෙදර පදිංචිව සිට දායකත්වයේ දරූ අය අතරින් විය වූ ජේ.එම්. පියසේන විශ්‍රාමික විදුහල්පතිතුමාගේ තෙවර්ෂ පූර්ණ පින්කම වෙනුවෙන් එතුමාට පින් අනුමෝදන් කිරීම පිණිස මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය කුසල් එතුමන්ට අනුමෝදන් වේවා. සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණ සාක්ෂාත් කිරීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. නමුත් කෙලින්ම පින් අනුමෝදන් කරන්න ඕන පරදත්ත උපජීවියෙක් කරන්න එපා. මොකද උගතෙක් නම් ඒ වගේම මානව හිතවාදියෙක් නම් පින් අනුමෝදන් වෙන තැනටපත් වෙන්නේ නැහැ. පිනෙන්නේ පරලෝ යන්නේ. ඒකත් ඒ නිසා අනිවාර්යයෙන්ම පින් කැමති තැනක, පින් බලාපොරොත්තු වෙන තැනක සිටීනම් කියන වචනේ යොදලා ඔබගේ ඥාතීන්ගේ ගෞරවය රැක ගන්න. මොකද මේ සේරම පින් අනුමෝදන් වෙන තැනකට යනවා කියන එකේ තේරුම පරදත්ත උපජීවි නැත්නම් පහළ තැනකට වැටෙනවායි කියන එක. එසේම කුලියාපිටිය හග්ගමුව පදිංචිව සිට මියගිය එච්.එම්. වීරසිංහ ආදරණීය පියාණන්ට, බෝහිංගම පදිංචිව සිට මියගිය වින්සන් බොතේජු, සීලවතී බොතේජු ආදරණීය දෙමව්පියන්ටත්, කුරුණෑගල බමුණාවල පදිංචිව සිට මියගිය පියදාස පතිරණ ආදරණීය පියාණන්ට සහ මේ පරලෝකීය දෙපාර්ශ්වයේ දෙමව්පියන්, සහෝදර සහෝදරයන් හා ඥාතීන්ට අවශ්‍ය නම් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී ඒ ජීවිත සුවපත් වෙත්වා. නැවත භවයක උපත ලබාගෙන මේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ නම් වූ දෙකේ පවතින වරද සහ නිවැරදි තේරුම් ගන්නට ලැබීම තුළින්, නිවැරදි කර ගැනීම තුළින් නිවන සැනස ජීවිතයටපත් වෙන්න හේතු ආසනාව වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න ඕන. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ධර්ම දානය සඳහා මූල්‍යදායකත්වය ධර්ම දේශනා කරවාගෙන ධර්ම දානයෙන් ජනිත වන්නා වූ ආනිසංසයන් මත පිහිටා ඔබ ප්‍රතන්න,
ඔබේ පරලොවසෙපත් සියලු ඥාති වර්ගයා සුවපත් වේවා. පින් කැමති කෙනෙක් නැත්නම් පින් ලබා ගනිත්වා නැත්නම් ඔවුන්ට උපහාරයක් වේවා. මතු උපදිනා භවයකදී මිනිසත් බව ලැබී මේ බුදුර හෙළි කළා වූ ධර්මතාවය වටහා ගන්නට ලැබීම තුලින් භව ගමන නිමා කරන්නට අවශ්‍ය මං පෙත් විවර වේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබ පවුලේ හැම දෙනා ඇතුළු ධර්ම ශ්‍රවණය කළ හැමතෙම මේ පැහැදිලි කර කරුණු තේරුම් ගන්නට ලැබීම තුලින් ජීවන ගමන් මඟ නිවැරදි කර ගන්නට ලැබීම තුලින් මේ උපාදානයේ සහිත ගමන් මඟ වෙනකොට උපාදාන රහිත ගමන් මඟ නිවැරදි කරන්න ලැබීම තුලින් දුක් සහිත ජීවිතයක් වෙනකොට දුක් රහිත ජීවිතයක් ගත කරන්නට ඒ තුලින් ලැබෙනා වූ මේ ධර්මයේ සරණ කියලා එකක් තියෙනවා. ඒ ධර්මයේ සරණට පැමිණෙන්න ඔබට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං